ව්‍යාකරණිකයාචි කෙමිස්ට්‍රි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද දවස් සාකච්ඡා කරන්න යන්නේ අත්පාඩ බෝඩ් එකේ පේනවා ඇමෝනියාගේ රසායනය ගැන. එතන ළමයි ඇමෝනියා කියන සංයෝගය ඇතුලේ ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍යයන් දෙකක් ඉන්නවා. ඒ දෙන්න තමයි කවුද? නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් කියන දෙන්නා. නමුත් අපි මේකෙදි ප්‍රධානම මූලද්‍රව්‍ය විදිහට සලකා බලලා නයිට්‍රජන් ගැන සලකා බලලා තමයි අපි 15 වෙනි කාණ්ඩයේ රසායනය යටතේ තමයි ඇමෝනියා ගැන සාකච්ඡා කරන්නේ. උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව. එතකොට නයිට්‍රජන්ට අදාළ ප්‍රධාන හයිඩ්‍රයිඩ් වර්ග දෙන්නෙක් ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවා. ප්‍රධාන දෙන්නයි ඇමෝනියා සහ හයිඩ්‍රජන් කියන දෙන්නා. එතකොට අද සමහර සාකච්ඡා කරන්න යන්නේ ඇමෝනියා ගැන. ඇමෝනියා කියන එක අනිවාර්යෙන් උසස් පෙළ විෂය නිර්දේශයට පට්ට වැදගත් වෙනවා. හේතුව ඇමෝනියා කියන කෙනා ගැන හැමදාම හැම අවුරුද්දකම වගේ එක්ක ස්ට්‍රක්චර්ඩ් එකකින් එක්ක MCQ එකකින් එක්ක එසේ පේපර් එකකින් අනිවාර්යෙන් අහනවා. එතකොට සමහර වෙලාවල් වල MCQ එකයි ස්ට්‍රක්චර්ඩ් එකයි දෙකේම අහනවා. සමහර අවුරුදු වල ඔය කොතනකින් හරි තැන් දෙකකවත් අඩුම ගානේ අහනවා. ඒක නිසා මේක අත්‍යවශ්‍යයි. ඒ වගේම ඇමෝනියා කියන කෙනා අත්‍යවශ්‍ය වෙන්නේ ළමයි මේ ඇමෝනියාගේ රසායනයේ ඇතුලේ විවිධ විශ්ලේෂණාත්මක රසායන විවිධ දැන් තියෙනවා. ඒතර අපිට ඇමෝනියම් ලවණයක් ගැන සාකච්ඡා කරොත් මේ බලන්න. මම ඔයාලට ඇමෝනියා නිපද වීමෙන් එක පෙන්නන්න. නිපදවන්න පුළුවන් ප්‍රධාන ආකාර හයක් මම අද දවසේ වග්ගත කරගෙන දෙනවා. ඒක මම එතෙන්දී සාකච්ඡා කරන්න. ඇමෝනියාගේ වැදගත්කමයි දැන් කියන්නේ. එතන ඇමෝනියා කියන කෙනා ඇමෝනියම් ලවණ වලට ප්‍රබල වශයෙන් දැන් ඇමෝනියම් ලවණ ගැන සාකච්ඡා කරොත් අනිවාර්යෙන් ඇමෝනියා ගැන දෙනවා. තාප වියෝජනයක් ගැන කතා කරුවොත් දෙනවා. සමහර වෙලාවට ඩයික්‍රෝමේටයක් ගැන සාකච්ඡා කරන්න ගියවට පස්සේ ඇමෝනියම් ගැන දෙනවා. එතන නයිට්‍රේට නයිට්‍රයිට අන්තර්ගත ද්‍රවණ ගැන සාකච්ඡා කරන්න ගියාට පස්සේ දේවදා පරීක්ෂණේ ඒත් දෙනවා. ඒ වගේම S ගොනුවේ මැග්නීසියම් වගේ ලෝහ බල ප්‍රතික්‍රියාව ගැන කතා කරන්න ගිහිල්ලා ඒත් කොහෙද හරි මොකක් වෙනවද? ජලය දැම්මට පස්සේ ඇමෝනියා පිට වෙනකොට ඒත් ඇමෝනියා ගන්නවා. එතකොට ළමයි S ගොනුව කරත් P ගොනුව කරත් D ගොනුවේ මූලද්‍රව්‍යයන් ගැන සාකච්ඡා කරත් හැමතැනදීම ඇමෝනියා ඕන වෙන කෙනෙක්. ඒක නිසා අත්‍යවශ්‍ය වෙන කාරණාවක් උසස් පෙළ විෂය නිර්දේශයට අදාළයි. ඒත් ළමයි අද දවසේ මම මේක කෙටි සටහනක් විදියට ඔයාලට සරලව 100% ඇමෝනියාගේ රසායනය දැනගන්න ඕන කාරණා ටික කෙටියෙන් සම්පූර්ණ ෂෝට්ව කරනවා. ඒතර මම මේක මගේ ක්ලාස් එකේ යන ළමයින්ට විශේෂයෙන් මම ඔයාලට ෂෝට් නෝට් එකකුත් දීලා තියෙනවා. ඒ ෂෝට් නෝට් එකේ ප්‍රධාන කාරණාවලට ප්‍රධාන කාරණා ටික නැවත නැවත වතාවක් මතක් කරන විදිහට මේ විදිහේ ෂෝට් නෝට් එකක් දීලා තියෙනවා. එතකොට ඒ නෝට් එකේ නැවත නැවත වතාවක් මතක් වෙන විදිහට ඕන කෙනෙකුට බලන්න පුළුවන් වෙන විදිහට තමයි මේක දාන්නේ. එතකොට නෝට් එක බලමින් මේක කරන් යන්න පුළුවන් වෙන විදිහට. හරි. එතකොට අනිත් අයටත් මේක ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. තියරි නෝට් එක ලියා ගන්න. එතකොට මගේ ක්ලාස් එකේ මම ක්ලාස් වල යන ළමයින්ට කාටවත් තියරි නෝට් එක ලියන්න ඕන වෙන්නේ නැහැ. මොකද මම ෂෝට් නෝට් ලබා දීලා තියෙනවා ඇමෝනියා ඔය ඉනෝගනික් වලදී අපිට හම් වෙන ප්‍රධාන කම්පවුන්ඩ් සෙට් එක. ඇමෝනියා වෙන්න පුළුවන් H2O2, SO2, සල්ෆියුරික්, H2S, SO2 ඔය කියන ගොඩක් ඒවට මම ෂෝට් නෝට් දෙනවා සහ ඒවට වෙනම පොත් ගහලා තියෙන නිසා එයාලට මතක තියාගන්න පුළුවන්. අනිත් ළමයි මේ නෝට් එක දාගන්න පෝස්ට් කරනවා. හරි. එතන ඇමෝනියාගේ රසායනයේ යටතේ ළමයි අපිට ඕන වෙන නයිට්‍රජන් අඩංගු සංයෝගයක්. එතන ඇමෝනියා කියන අණුව ගත්තට පස්සේ මෙයා වායුමය පදාර්ථයේ වායුමය අවස්ථාව යටතේ තමයි මෙයා ස්වභාවයේ මේ අපිට 25 සෙල්සියස් 1 atm තත්ත්වයට යටතේ තියෙන්නේ. එතන මේ ඇමෝනියා කියන කෙනා වායුවක් එයාගේ නයිට්‍රජන් වලට හයිඩ්‍රජන් පරමාණු 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. නයිට්‍රජන් sp3 මුහුම්කරණය වෙලා ලක් වෙලා තියෙන්නේ. නයිට්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වේස්ප යුගල් ඒකසර ඉලෙක්ට්‍රෝන යුගලයයි සිග්ම බන්ධන තුනකුයි තියෙන නිසා sp3 මුහුම්කරණයට අයත් වෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයව පිහිටනවා. ඉලෙක්ට්‍රෝන යුගල සැකස්ම අණුව පිරමීඩාකාර අණුවක් විදිහට ඉන්නවා. එතන මෙයාගේ ස්වභාවය අපිට ගත්තට පස්සේ මෙයාගේ ලක්ෂණයන් ගැන කිව්වට පස්සේ මෙයාගේ වායුව අවර්ණයි. ඒ කියන්නේ අපිට වායු ගෝලයේ තිබුණ කියලා පේන්නේ නැහැ, පැහැයක් නැහැ. ඒ වගේම අපිට අකාබනික රසායනයේ හමු වෙන උසස් පෙළ විෂය නිර්දේශය යටතේදී ප්‍රධානම එතනින් උඩට ගියත් ප්‍රධානයෙන්ම ඉන්නේ මෙයා විතරක් වගේ තමයි බාෂ්මික වායුව. එකම බාෂ්මික වායුව විදිහට සලකන්නත් පුළුවන්. ඒතර තමයි අර අකාබනික රසායනය අපිට විවිධ අවස්ථාවලදී මොනාහරි ලවණයකට වෙන්න පුළුවන් මොනාහරි ප්‍රභේදයකට ඇමෝනියා පිට වෙන අවස්ථාවක් කියලා අපිට හඳුනා ගන්න මෙන්න මේ බාෂ්මිකතාවයෙන් තර්ක කරන්න පුළුවන්. ඒක හඳුනා ගැනීම අපිට සාකච්ඡා කරන්න. ඒ වගේ ඇමෝනියා වායුව කටුක ගඳක් තියෙන වායුවක්. ඒ වගේම ජලයේ උපරිම ප්‍රමාණයක් දිය වෙන්න පුළුවන්. අනෙකුත් වායුත් එක්ක සංසන්දනය කරනකොට වතුරේ වැඩිපුරම දිය වෙන්න පුළුවන් වායුව තමයි ඇමෝනියා වායුව. හේතුව ඇමෝනියාගේ ළමයි නයිට්‍රජන්ට සෘජුව බැඳිච්ච හයිඩ්‍රජන් ඉන්නවා. විදුලි ඍණතා වෙනස ගත්තට පස්සේ වැඩිම කෙනා ෆ්ලුවරින්, ඊළඟට ඔක්සිජන්, ඊළඟට නයිට්‍රජන්. විදුලි ඍණතා වෙනස අනුව ගත්තට පස්සේ විදුලි ඍණතාවය අනුව ගත්තට පස්සේ
ඒ අනුව නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර විදුලිනතාවය අධික වෙන නිසා හයිඩ්‍රජන්ට ජලයක් එක හයිඩ්‍රජන් බන්ධන හැදීමේ හැකියාව තියෙනවා. ඒකට හේතුව මේ නයිට්‍රජන් මත ඩෙල්ටා මයිනස් විදියට හයිඩ්‍රජන් මත ඩෙල්ටා ප්ලස් විදියට ද්‍රවණය වෙන නිසා ජල අණුත් එක්ක ජල අණුවක මේ විදියට මම ජල අණුවක් දැක්වුවදී ජල අණුවේ හයිඩ්‍රජන් මත ඩෙල්ටා ප්ලස් ඔක්සිජන් මත ඩෙල්ටා මයිනස් ඉන්නවා. මෙන්න මෙයාලට මේ ඔක්සිජනුත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. ඒ වගේම මේ ඉන්න ප්ලස් හයිඩ්‍රජන් වලට නයිට්‍රජන් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. මේ විදිහට හයිඩ්‍රජන් බන්ධන හදන නිසා මෙයාගේ ජල ද්‍රාව්‍යතාවය අධික වෙනවා. ඒ වගේම ළමයි ඇමෝනියා සලකුවට පස්සේ 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නේ. ඒක ගැන සාකච්ඡා කරනකොට 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් ගත්තට පස්සේ නයිට්‍රජන්ට අදාළව ඇමෝනියා ඉන්නවා ප්‍රධාන වායුව. ෆොස්ෆරස්ට අදාළව PH3 ඉන්නවා. ආසනික්ට අදාළව ASH3 ඉන්නවා. ඇන්ටිමනට අදාළව SPH3 ඉන්නවා. බිස්මත්ට අදාළව BiH3 ඉන්නවා. මෙන්න මෙයාලගේ ද්‍රවාංක තාපාංක සැලකුවට පස්සේ ඇමෝනියාගේ සාපේක්ෂව ඉහළ ද්‍රවාංක තාපාංකයක් තියෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න බිස්මත්ට වඩා නම් අඩු වෙනවා. මෙයාගේ හයිඩ්‍රජන් බන්ධන තියෙන නිසා මේ ෆොස්ෆීන් ආසනික් ඇන්ටිමනි අයට වඩා මෙයාගේ තාපාංකය වැඩි වෙනවා. ඒකත් මම ඉස්සරහට සාකච්ඡා කරනවා. හරි. ඊළඟට ළමයි අපිට අත්‍යවශ්‍ය වෙන කෙනෙක්. ඒතර මේක මේ ඇමෝනියා නිපදවෙන්නේ කොහොමද කියලා කෙලින්ම අහන්නේ නැහැ. එක්සෑම් එකේ ළමයි අපෙන් කවදාවත් ඇමෝනියා නිපදවන්න පුළුවන් ආකාර ටිකක් කියන්නේ කියලා අහන්නේ නැහැ. නමුත් අපෙන් අහන විවිධ තැන්වලදී ඇමෝනියා පිට වෙන තැන් අපිට වායුවක් පිට වෙනවා කියලා කියනවා. වායුවක් පිට වෙනවා කියලා කියනවා. ඒ වායුව පිට වුණාට පස්සේ ඒ වායුව හඳුනා ගැනීමේ ලක්ෂණ ටික දෙනවා. එතකොට මෙන්න මේ පිට වෙන්න පුළුවන් ආකාර ඇමෝනියා පිට වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර 6ක් තියෙනවා. මේ 6න් ළමයි අපේ A level විෂය නිර්දේශයේ හඳුනා ගැනීමකට දෙන්න පුළුවන් වෙන්නම මෙන්න මේ මුල් 4 දෙනා විතරයි. එතනින් ඉතුරු දෙන්න මම ඔයාලගේ දැන ගැනීම සඳහා ලියනවා. නමුත් දෙන්නේ නැති තරම්. ගන්නකො මෙන්න මේ මුල් 4 දෙනා. මෙන්න මේ පළමු 4 දෙනා ඒ කියන්නේ ඇමෝනියා නිපද වෙන ආකාරවලින් මෙන්න මේ පළවෙනි 4 දෙනා ප්‍රබලව ආන අවස්ථාව. මෙන්න මේ පස්වෙනි අවස්ථාව මේ ඇමයිඩ් කියන අවස්ථාවේ ළමයින්ට මතකයි කාබනික රසායනයට අදාළව ඇමයිඩයකට ප්‍රබල භස්මයක් දාලා රත් කෙරුවොත් ඇමෝනියා පිට වෙන්න පුළුවන්. ඊට අමතරව ළමයි හඳුනා ගැනීම යටතේ හඳුනා ගැනීමේ රසායනය යටතේ අපිට දෙනවා යූරියා අවස්ථාව. හඳුනා ගැනීම නැත්නම් රසායනික ගණනයට අදාළව යූරියා අවස්ථාව ගත්තට පස්සේ යූරියා වලට ප්‍රබල භස්ම දාලා රත් කරාම කවුරු පිට වෙනවද? ඇමෝනියා පිට වෙනවා. හරි. මුල් ආකාර 4 ගැන අපි හොඳින් අවධානය යොමු කරමු. පළවෙනි එක ඇමෝනියම්. ඒ කියන්නේ ඕනම ඇමෝනියම් ලවණයකට ප්‍රබල භස්මයක් දැම්මත් ඇති ඇමෝනියා පිට වෙනවා. ඒක රත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ළමයි ඒ ද්‍රාවණයේ ඉන්න සියලුම ඇමෝනියම් කොටස් ටික ඇමෝනියා විදියට එළියට ඉවත් කරන්න නම් මොකක් කරන්න වෙනවද? රත් කරන්න වෙනවා. නමුත් මේකෙන් ඇමෝනියා පිටවීම සඳහා රත් කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මතක තියාගන්න. ඒතර ඕනම ඇමෝනියම් ලවණයකට ප්‍රබල භස්මයක් යෙදීමෙන් ඇමෝනියා පිට කරන්න පුළුවන්. ඒ වගේම මේකේ බලන්න ළමයි මෙන්න මෙතෙන්දි මම ලියලා තියෙනවා සියලුම කියන කෑල්ල හලලා ලියලා තියෙන එක වැදගත්කමක් තියෙන නිසා ඇමෝනියම් ලවණ තාප වියෝජනය. මම ඉස්සරහට සාකච්ඡා කරන්න ඇමෝනියම් ලවණ මොනවාද තියෙන්නේ කියන එක. ඒතර මේ ඇමෝනියම් ලවණ තාප වියෝජනයේ මෙන්න මේ තුන් දෙනා හැරෙන්න. ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් නයිට්‍රයිට්, ඇමෝනියම් ඩයික්‍රෝමේට් කියන තුන් දෙනා හැරෙන්න අනිකුත් සියලුම ඇමෝනියම් ලවණ තාප වියෝජනය කරුවොත් කවුරු ගන්න පුළුවන්ද? ඇමෝනියා ගන්න පුළුවන්. හැබැයි මේ තුන් දෙනාගෙන් කවුරු ලැබෙන්නේ නැද්ද? ඇමෝනියා ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අකාබනික රසායනයේ අපිට විශ්ලේෂණාත්මක රසායන හඳුනා ගන්න තියෙන ප්‍රබල අවස්ථාවක් මේ නයිට්‍රේට නයිට්‍රයිට කියන දෙන්නට භාෂ්මික මාධ්‍යයේ උභයගුණී ලෝහයක්. අත් මම මෙතන දාලා තියෙන සිංක් ඇලුමිනියම් වගේ අය උභයගුණී ඕන කෙනෙක් වෙන්න පුළුවන්. උභයගුණී අයත් එක්ක මේකේ අනිවාර්යයෙන් මේ ප්‍රබල භාෂ්මික මාධ්‍ය අතරම අපි ප්‍රබල භාෂ්මික මාධ්‍යයක් සපයනවා. මේක දාලා රත් කරාට පස්සේ අනිවාර්ය රත් කිරීම රත් කරොත් විතරයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ ඇමෝනියා පිට වෙන්න පුළුවන්. ඒතර මේ තුන් දෙනා ඊට අමතරව S-ගොනුවට අදාළව S-ගොනුවේ ළමයි අපි මැග්නීසියම් එක ලිතියම් එකනේ පළවෙනි කාණ්ඩේ ලිතියමුයි දෙවෙනි කාණ්ඩේ සියලුම අයයි නයිට්‍රජනත් එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රයිඩ් හදනවා. ඒතර අනිකුත් ලෝහත් ගොඩක් අයට නයිට්‍රයිඩ් හදන්න පුළුවන්. දැන් ඇලුමිනියම් වගේ ගත්තත් ඒත් නයිට්‍රයිඩ් හදන්න පුළුවන්. අන්න ඒ නයිට්‍රයිඩ් එකට ලෝහ නයිට්‍රයිඩ් එකට වතුර දාපු ගමන් නයිට්‍රයිඩේ ඉන්න N3- ජලයෙන් H+ අරගෙන ඇමෝනියා පිට වෙනවා ලෝහේ හයිඩ්‍රොක්සයිඩය හදමින්. ඒකත් මතක තියාගන්න. ඒතර මූලික අවස්ථා ටික මෙන්න මේ මූලික කරුණු 4 තමයි අපෙන් හැමදාම එක්සෑම් එකේ අහන්නේ. ඊට අමතරව මෙන්න මේ පස්වෙනි කාරණාව
ඇමයිඩයකට ප්‍රබල බෂ්ප දාල රත් කිරීමෙන් කාබනික රසායනයට අදාළව වැදගත් වෙනවා. ඒක කාබනික රසායන ඉගෙන ගන්න ළමයි හොඳින් දැනගන්න ඕන. ඊට අමතරව රසායනික ගණනයට අදාළව මෙන්න මේ යූරියා කියන සංයෝගයට ප්‍රබල බෂ්පයක් දාලා රත් කරාට පස්සේ එන්නේ ඔය වගේ කෙනෙක් දාලා රත් කරාට පස්සේ ඇමෝනියා පිට වෙනවා කවුරු හදමින්ද? සෝඩියම් කාබනේට් හදමින්. ඒක රසායනික ගණනට වැදගත් වෙනවා. කාබනේට බයිකාබනේට අනුමාපන යටතේදී මේ යූරියා අන්තර්ගත ඒවත් අපිට ඇතුළත් කරනවා. ඊට අමතරව මේක නම් ළමයි අපිට මේක අපේ සිලබස් එකේ තියෙනවා කර්මාන්ත රසායනයට අදාළව. නමුත් මේ ඉනෝගනික් වලට ඒ තරම් ඉනෝගනික් කියන හඳුනා ගැනීමේ රසායනයට ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. ඉනෝගනික් යටතේ තියෙන කාබනික රසායනයට මේක වැදගත් වෙනවා. ඒක ප්‍රතික්‍රියාව වෙන්නේ N2H2 ප්‍රතික්‍රියා කරලා උත්ප්‍රේරක මේ සෙල්සියස් අංශක 500 450 500 උෂ්ණත්ව තත්ත්වයටදී 200 300 කියන වායු ගෝලීය පීඩනය වගේ 200 300ක් පීඩන තත්ත්වයකදී නයිට්‍රජන් හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා ගන්න පුළුවන්. එතකොට මේක හේබර් ක්‍රමය කියන එක ඔයාලා සිලබස් එකට අදාළයි 14 වෙනි එකකදී තියෙනවා. ඒකට නයිට්‍රජන් වායු ගෝලීය වාතය ද්‍රව කරලා ද්‍රව වාතයේ වායුකාසනෙන් N2 ගන්නවා. නැත්ත බිඳලා නැත්නම් NaOH නිෂ්පාදනයේදී කැතෝඩයෙන් පිට වෙන H2 අරගෙන මේ දෙන්න මේ තත්ත්වයකට ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා නිපදව ගන්න පුළුවන්. ඒ සරල එක. එතන අපිට අකාබනික රසායන වලට විශ්ලේෂණ රසායන හඳුනා ගන්න නම් මෙන්න මේ මුල් හතර දෙනා විතරක් මතක තියාගත්තම ප්‍රමාණවත්. එතන ළමයිට 6ක් තියෙනවා. 6න් 4ක් තමයි වැදගත් වෙන්නේ. හරි. එතකොට ඇමෝනියා නිපදවන්න පුළුවන් ආකාර ටික තමයි ළමයි ඔය කිව්වේ. ඇමෝනියා සතු ගුණාංග ප්‍රධාන කොටස් 4කට වර්ගීකරණය කරගන්න පුළුවන්. මොනවාද ඒ ගුණාංග? ඔයාලා දන්නව දැනටත් මම කියලා ඉවරයි. එක ගුණාංගයක්. මොනවාද ළමයි ගුණාංග? මොනවාද ගුණාංග? බාෂ්මිකතාවය. බාෂ්මිකයි. බාෂ්මික ගුණය තියෙනවා. ඒ වගේම තමයි මෙයාට තියෙනවා බාෂ්මික ගුණය වගේම ආම්ලික ගුණයක්. ඒ කියන්නේ H+ පිට කරන්න වගේම H+ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා අපිට සරලව ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මෙයාට තව තියෙනවා ඔක්සිකාරක ගුණය සහ අනෙක් ගුණය තමයි ඔක්සිහාරක ගුණය. ඔක්සිකාරක ගුණය සහ ඔක්සිහාරක ගුණය. ඒතර ඇමෝනියා ගැන හොඳින් දන්න ළමයි දන්නවා මේ ආම්ලික ගුණයයි ඔක්සිකාරක ගුණයයි සඳහා දක්වන්න තියෙන්නේ එක හා සමාන එක්සැම්පල්. ආම්ලික ගුණයයි ඔක්සිකාරක ගුණයයි දැක්වීම සඳහා අපිට තියෙන්නේ එක හා සමාන ප්‍රතික්‍රියා සෙට් එකක්. ඒක නිසා මේක මතක තියාගන්න ටිකක් ලෙහෙසි වෙයි. හරි. පළවෙනියෙන් යමුකෝ. අපි බාෂ්මික ගුණය ඇමෝනියා සතුව තියෙන ළමයි බාෂ්මික ගුණය අපිට සරලව ගන්න පුළුවන්. ඇමෝනියා කියන කෙනා ජලය වගේ ප්‍රභේදයක් හිටියත් H2O වගේ ප්‍රභේදයක් හිටියත් H2O වල මෙයාගේ ඒකසර ඉලෙක්ට්‍රෝන H2O වල ඉන්න ඒකසර ඉලෙක්ට්‍රෝනත් එක්ක H2O වල ඉන්න H+ කෙනෙකුත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියාට පුළුවන් කවුරු ගන්නද ජලයෙන් H+ එකක් අරගෙන NH4+ බවට පත් වෙනවා. ඒ වගේම ජලයේ OH- වෙන වෙනවා. නැත්නම් අපිට කියන්න පුළුවන් මේ දෙකම එකට එකතු වෙලා හැදෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. ඒතර ඒ වගේම ඇමෝනියාට පුළුවන් ඕනම ප්‍රබල වෙන්න පුළුවන් දුබල වෙන්න පුළුවන් ආම්ලික ප්‍රභේදත් එක්ක ප්‍රතික්‍රියා කරන්න HCl H2SO4 ඇසිටික් ඔය වගේ HNO3 වගේ ඕනම අම්ලයකට එක්ක මේ ඇමෝනියාට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මෙයාගේ බාෂ්මිකතාවය නිසා. ඒකනින් ඇති බාෂ්මිකතාවය කියන ගුණය මම හිතන එක ප්‍රමාණවත් කියලා. ඊළඟට ළමයි ඇමෝනියා සතුව තියෙන ආම්ලික ගුණය. ආම්ලික ගුණය කියලා කියන්නේ මොකක්ද? මේ H+ ප්‍රතිග්‍රහණය කිරීමේ ගුණය බාෂ්මික ගුණය. ආම්ලික ගුණය කියලා කියන්නේ H+ පිට කිරීමේ ගුණය වෙන්න ඕන. නමුත් ළමයි ඇමෝනියාට එහෙම H+ පිට කරන්න අසාමාන්‍ය ලෙස හැකියාවක් නැහැ. හැකියාව නැත්තේ නෑ. ළමයි දන්නවා කාබනික රසායනයට අදාළ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයට ඇමෝනියාටත් පුළුවන් H+ දෙන්න. ඒ කියන්නේ H+ ප්‍රදානය කරන්න පුළුවන්. ඒ කියන්නේ මොන ගුණයක්ද? ආම්ලික ගුණයක්. ඒතර ඒක අපි මෙතෙන්දි ප්‍රබලව සාකච්ඡා කරන්නේ නැහැ. ඒක නිසාම මේ දෙකම එකට සම්බන්ධ වෙන අවස්ථාවන් විතර සාකච්ඡා කරනවා. ළමයි අපි දන්නවා පළවෙනි කාණ්ඩේ සක්‍රීයතාවයේ සාපේක්ෂව ඉහළ සෝඩියම් වල ඉඳලා පහළට මූලද්‍රව්‍යයන් ඇමෝනියා ද්‍රව ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරුවොත් ද්‍රව තත්ත්වයට ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරුවොත් මෙයාට හදන්න පුළුවන් සෝඩා ඇමයිඩ් NaNH2 ධන H2.
H2 පිට කරමින්. දැන් ළමයි මේකේ කොහොමද ආම්ලික ස්වභාවය පැහැදිලි කරන්නේ? ළමයි මේකේදී ආම්ලික ස්වභාවය කියලා කියන්නේ අපි දන්නවා කිසියම් ද්‍රවයකට ඔයාලා O level කාලෙත් ඉගෙන ගන්නවා කිසියම් ද්‍රවයකට ලෝහයක් දැම්මට පස්සේ ඒ ද්‍රවයෙන් H2 පිට වෙනවා නම් අපි කියනවා මේ ද්‍රවයට ආම්ලික ස්වභාවයක් තියෙනවා වෙන්නේ. ඇමෝනියා ද්‍රවයට සෝඩියම් ලෝහය දැම්මට පස්සේ මොකක් වෙනවද? H2 පිට වෙනවා. ඒ වගේම පොටෑසියම් වලට ඇමෝනියා දැම්මත් පොටාෂ් ඇමයිඩ් දන H2 පිට කරන්න පුළුවන්. ඒතර පළවෙනි කාණ්ඩේ සෝඩියම්ගේ ඉඳලා පහළට මූලද්‍රව්‍යයන් වලට මේ ප්‍රතික්‍රියාව දක්වන්න පුළුවන්. ඒ වගේම ළමයි පළවෙනි කාණ්ඩේ ලිතියමුයි දෙවෙනි කාණ්ඩේ මැග්නීසියම් බෙරිලියම් වගේ මූලද්‍රව්‍ය කැල්සියම් වගේ මූලද්‍රව්‍ය ගත්තට පස්සේ ඇමෝනියා වාෂ්පයක් එක ප්‍රතික්‍රියා කරලා මෙයාට දක්වන්න පුළුවන් ලිතියම් නයිට්‍රයිඩ් Li3n ධන H2 පිට කිරීමේ හැකියාව තියෙනවා. පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යකුත් මම ලියන්නම්. මැග්නීසියම් ලෝහයට ඇමෝනියත් එක ප්‍රතික්‍රියා කරුවොත් එයාටත් හදන්න පුළුවන් මැග්නීසියම් නයිට්‍රයිඩ් Mg3n2 ධන H2 පිට කරන්න පුළුවන්. ඔය ප්‍රතික්‍රියා දක්වනවා. එතකොට තමයි මෙයාලට තියෙන මොකද්ද මේ ද්‍රවයත් එක්ක නැත්නම් මේ සංඝටකයත් එක්ක ලෝහ ප්‍රතික්‍රියා කරාට පස්සේ H2 පිට වෙනවා. ඒක ඇසුරෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද ඇමෝනියා වලට මොන ගුණයක් තියෙනවා කියලාද ආම්ලික ගුණයක් තියෙනවා කියලා. මෙතනින් එහා පැත්තට A+ එකකට වගේ යන ළමයි තවත් අරක කෙරුවොත් මතක් කරගන්න කාබනික රසායනයේ ග්‍රීනාඩ් ප්‍රතිකාරක අවස්ථාව. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයට කාත් එක පුළුවන් තරමයි. අපි ඉගෙන ගන්නවා කාබොක්සිලික් අම්ල. එතන ඉඳලා ආම්ලිකතාවය සාකච්ඡා කරා කියලා ජලයට ඇවිල්ලානේ. ජලයෙන් පස්සේ මාධ්‍යසාර ආන්තික හයිඩ්‍රජන් ඉනල්කයින් ඔය ඔක්කොමත් එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඊට අමතරව ඇමෝනියත් එක ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව තියෙනවා ග්‍රීනාඩ්ට. ඒක දැනට ජස්ට් අයිඩියා එකක් විතරක් තියාගන්න. හරි. ඊළඟට ඔක්සිකාරක ගුණ. මම ළමයි ඔක්සිකාරක ඔක්සිහාරක ගුණ කියන එක පොඩි chart එකක් ඇසුරෙන් ඇමෝනියාගේ කොහොමද ඒක වෙන්නේ කියන එක ඇසුරෙන් පැහැදිලි කිරීමක් කරන්න. හරි. ඇමෝනියා කියලා කෙනා ගත්තට පස්සේ ඇමෝනියාගේ සංඝටක මූලද්‍රව්‍යයන් දෙන්නෙක් ඉන්නවනේ ළමයි. ඇමෝනියාගේ සංඝටක මූලද්‍රව්‍යයන් දෙන්නෙක් ඉන්නවා. කවුද? නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්. නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය කීයක් වෙනවද? ඍණ 3ක් වෙනවා මෙතනදී. හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණාංකය කීයක් වෙනවද? ධන 1ක් වෙනවා. ධන 1ක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ නයිට්‍රජන්ට සහ හයිඩ්‍රජන්ට තමයි මොකක් වෙන්න පුළුවන්ද? එකොක්සිකරණය වෙන්න පුළුවන්, එකොක්සිහරණය වෙන්න පුළුවන්. එතකොට ඔක්සිකාරකයක් ලෙස හැසිරෙනවා නම් මෙයා ඔක්සිහරණය වෙන්න ඕන. මොකද්ද? ඔක්සිකාරකයක් ලෙස ඇමෝනියා ක්‍රියා කරන වෙන කෙනෙක් ඔක්සිකරණය කරන්න නම් ඒ කියන්නේ වෙන කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන ගන්නවා කියන එකනේ. අනෙක් කෙනා ඔක්සිකරණයට භාජනය කරනකොට එතකොට මෙයා ඔක්සිහරණයට භාජනය වෙන්න ඕන. නයිට්‍රජන් කියන්නේ 15 වෙනි කාණ්ඩේ නැත්නම් 5 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. ඌ දැනටවත් ඉලෙක්ට්‍රෝන 3ක් අරන් අෂ්ටක වින්‍යාසයට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා නයිට්‍රජන් තවදුරටත් ඉලෙක්ට්‍රෝන ගන්න බෑ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් වෙන්නේ කාටද? මෙන්න මේ ඉන්න හයිඩ්‍රජන්ගේ H+ අවස්ථාවට නැත්නම් හයිඩ්‍රජන්ගේ ධන 1 අවස්ථාවට ඉලෙක්ට්‍රෝන අරගෙන කවුරු බවටපත් වෙන්න පුළුවන්ද ළමයි? ඉලෙක්ට්‍රෝන අරගෙන ඔක්සිහරණය වෙන්න පුළුවන්. මෙන්න මෙයාට ඔක්සිහරණය වෙන්න පුළුවන් කවුරු බවටද ළමයි? H2 බවට. මෙන්න මෙතෙන්දී හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණාංකය බිඳුව වුණා. එතකොට ළමයි මොකද වුනේ? හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 1 සිට බිඳුව දක්වාපත් වුණා. ඒ කියන්නේ කවුරු බවටපත් වුණාද? ඔක්සිකරණයක්ද හරණයක්ද? හරණය වුණා. ඔක්සිකරණාංකය අඩු වුණා. රිඩක්ෂන් එකක් වුණා. ඔබයා ඔක්සිහරණයක් වෙනකොට ඇමෝනියා ඔක්සිහරණයක් වෙනකොට අනිත් අය ඔක්සිකරණයක් වෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යනවා කියන්නේ මොන අවස්ථාවේද? ඔක්සිහරණයක් වෙනවා. මොන අවස්ථාවේද? ඔක්සිකාරකය විට. ඔක්සිකාරකය විට තමයි මෙයා ඔක්සිහරණය වෙන්නේ. ඊට පස්සේ තමයි මෙතන ඉන්න නයිට්‍රජන්ගේ ඍණ 3ට අපි දන්නේ දැන් හයිඩ්‍රජන් තියෙන එක ඉලෙක්ට්‍රෝනය ඉන්නේ ඌ පිට කරලා. තවදුරටත් හයිඩ්‍රජන්ට ඔක්සිකරණය වෙන්න බෑ. එහෙනම් ඔක්සිකරණය වෙන්න පුළුවන් කාටද? නයිට්‍රජන්ගේ ඍණ 3 ඉන්න කෙනාට මෙන්න නයිට්‍රජන්ට ඔක්සිකරණය වෙන්න පුළුවන් කවුරු බවටද තමයි? එක්ක N2 වලට නැත්නම් NO වලට විවිධ අවස්ථා තියෙනවා. නැත්නම් NCl3 වගේ අවස්ථාවලනේ ඔක්සිකරණය වීමේ හැකියාව තියෙනවා. හරි. මේ අවස්ථා දෙක විතරක් ගන්න. මෙතෙන්දී දැන් තමයි ඔයාලා දන්න නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය කීයද? මෙතන නම් බිඳුවයි මේ අවස්ථාවේ දන්න දෙකයි. ඔයාලට පේන ඍණ 3 ඉඳලා මොනවා වෙලා තියෙනවද? ඔක්සිකරණාංකය මේ දක්වා එනකොට වැඩි වෙලා තියෙනවා. ඔක්සිකරණාංකය වැඩි වෙනවා කියලා කියන්නේ ඇමෝනියා මොකද උනේ?
ඇමෝනියාට මොකද උනේ? ඔක්සිකරණයකට භාජනය වුණා. මෙයා ඔක්සිකරණයකට භාජනය වෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරා. එහෙනම් අනෙක් ප්‍රභේද මොකක් කරන්න ඕනද? මෙයාගේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන ලබාගෙන එයා කවුරුනාද? ඔක්සිහරණය වුණා. ඒ කියන්නේ අනෙත් එක ඔක්සිහරණය කරනවා කියලා කියන්නේ මෙයා ඔක්සිහාරකයක්. ඔක්සිහාරකයක් පිට. එහෙනම් ළමයි H2 පිට කරන අවස්ථාවල ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරලා එයා හැසිරෙන්නේ කවුරු ලෙසද? ඔක්සිහරණය වෙමින් ඔක්සිකාරකයක් ලෙස. මේ සෝඩියම්ගේ ඔක්සිකරණාංකය මම අර කිව්වේ ආම්ලික ගුණ වලට දක්වන ඒවා මෙතෙන්ටක් ගන්න පුළුවන් කියලා. මෙන්න මෙයාගේ බිඳුව ඔක්සිකරණාංකයේ ඉඳලා මෙන්න මෙතන ධන එක ඔක්සිකරණාංකය දක්වා මාතුණාද වැඩි වුණා. ඒ කියන්නේ ඔක්සිකරණයක් වුණා. ඔක්සිකරණයක් වෙනකොට මෙයා මොකක් වුණාද? මෙයා ඔක්සිකරණයක් වෙනකොට මෙතන ඉඳපු හයිඩ්‍රජන් ධන එකේ ඉඳපු හයිඩ්‍රජන් මෙතන බිඳුව බවට ඔක්සිහරණය වුණා. මෙතන මෙයාගේ ධන එක බිඳුව මෙයා ධන එක වුණා. ඔක්සිකරණය වුණා. ඔක්සිකාරකයා විටමින් H2 පිට කරා. මැග්නීසියම් ධන දෙක බවට ඔක්සිකරණය වුණා. ඔක්සිකරණය වෙමින් පිට කරපු ඉලෙක්ට්‍රෝන ඇමෝනියාගේ ඉඳපු හයිඩ්‍රජන් ගත්තා. එහෙනම් හයිඩ්‍රජන් ඔක්සිහරණය වෙමින් මැග්නීසියම් ඔක්සිකරණය කරමින් ඔක්සිකාරකයා ලෙස හැසිරුණා. ඒතර මේ අවස්ථා දෙක හරි සරලයි. ಗುಣ මොනවාද කීයක් තියෙනවද? ಗುಣ හතරයි. ಗುಣ හතරෙන් භාෂ්මික ගුණය ඕනම අම්ලයකට එක ජලයට H+ පිට කිරීම ජලයෙන් H+ ලබා ගැනීම නැත්නම් ඕනම අම්ලයකට එක ප්‍රතික්‍රියා කරලා H+ අරගෙන ඇමෝනියම් ලබන හැදීම කියන එක ගන්න පුළුවන්. ඊට පස්සේ ආම්ලික ගුණ වලට ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 පිට කිරීම. එතකොට අපි මේක S ගොනුව යටතේ අපි උගන්වන කෙනෙක්. උගන්වන එකක්. ඒතර S ගොනුව යටතේ උගන්වන නිසා මේක හොඳට මතක තියාගන්න පුළුවන්. ඇමෝනියාගේ රසායනය 15 වෙනි කාණ්ඩ ආපහු වෙලා උගන්වන එකක් නෙමෙයි තියෙන්නේ. ඒක මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔක්සිකාරකය ලෙස හැසිරෙන අවස්ථාවලුත් මොකටම සමාන වෙනවද? ආම්ලික ගුණ වලට සමාන වෙනවා. එහෙනම් ගුණ තුනක් ගැන සාකච්ඡා කරලා අවසන් මේ වෙනකොට තව එක ගුණයක් තියෙනවා ඔක්සිහාරකය අවස්ථාව. අන්න ඒක ටිකක් වැදගත් අවස්ථාවක්. ඒක ගොඩක් අපෙන් අහන අවස්ථාවක් එක්සෑම් එකේ. ඇමෝනියා ගැන අහුවතින් ඕක ගැන අනිවාර්යෙන්ම අහන කොටසක්. ඒක නිසා ඒ කොටස අනිවාර්යෙන්ම හොඳටම මතක තියාගන්න ඕන එකක්. ඒක නිසා මේ කොටස 100%ක් මතක තියාගන්න ඕන එකක්. ඒක තමයි ටිකක් විතර ළමයින්ට බැරෑරුම් වෙන්නේ. බැරෑරුම් වුණත් ඒක අනිවාර්යයෙන්ම මොකක් කරන්න වෙනවද? 100%ක්ම මතක තියාගන්න වෙනවා. ඒ තරම් අමාරු නෑ. ප්‍රතික්‍රියා සීමිත ප්‍රමාණයක් තියෙන ළමයි. ප්‍රතික්‍රියා සීමිත ප්‍රමාණයක්. ඒ සීමිත ප්‍රමාණය මම ලියන්නම්. දැන් අපි කතා කරන්න යන්නේ ඔක්සිහාරකයක විට ඇමෝනියාගේ හැසිරීම. එහෙනම් මොකක් වෙන්න ඕනද? ඇමෝනියා ඔක්සිහාරකය විට ඇමෝනියා ඔක්සිකරණය වෙන්න ඕන. ඇමෝනියාගේ ඉන්න කාටද ඔක්සිකරණය වෙන්න පුළුවන් ළමයි? නයිට්‍රජන් ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඔක්සිකරණය වෙමින් මෙයා දැයියම් වැඩිට. ළමයි ලේසි මේවා. පළවෙනි ආකාරය. පළවෙනි ආකාරය යටතේ ළමයි ඇමෝනියාට පුළුවන් ඔක්සිජනුත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. O2ත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. O2ත් එක්ක ප්‍රතික්‍රියා කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි O2 සමග උත්ප්‍රේරක නැති විට, අනෙත් එක තමයි O2 සමග උත්ප්‍රේරක ඇති විට. එහෙනම් පළවෙනි එක මම ලියන්නම්. O2 සමග උත්ප්‍රේරක නැති විට කියන එක මම ලියන්නේ නැහැ. නිකම් O2 සමග කියලා ලියන්නම් නේ. හරි. ලියන්නම්. උත්ප්‍රේරක නැති විට. ලියන්නම්. උත්ප්‍රේරක නැති විට. උත්ප්‍රේරක නැති විට ළමයි ඇමෝනියා O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා N2 බවට පත් වෙනවා. ඇමෝනියා O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා කවුරු බවට පත් වෙනවද? ඇමෝනියාගේ ඉන්න නයිට්‍රජන් ඍණ 3 ඉන්න නයිට්‍රජන් බිඳුවේ ඉන්න N2 ගෑස් බවට පත් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඉන්න O2 මෙයාගේ හයිඩ්‍රජන් එක එකතු වෙලා H2O බවට පත් වෙනවා. මෙන්න ඔක්සිජන්ගේ බිඳුවේ ඉඳපු ඔක්සිජන් මෙන්න මෙතන ඍණ 2 බවට පත් වුණා. ඒ කියන්නේ ඔක්සිහරණයක් වුණා. ඔක්සිජන් ඇමෝනියා ඔක්සිකරණය වෙනවා. ඒතර ඔක්සිජන් ඔක්සිහරණය වුණා. ඇමෝනියා විසින් ඔක්සිජන් ඔක්සිහරණය කරපු නිසා ඇමෝනියා කවුරු ලෙස හැසිරුණාද? ඔක්සිහාරකයක් ලෙස හැසිරුණා. ප්‍රතික්‍රියාව තුලිත කරගන්න පුළුවන් නයිට්‍රජන්ගේ ඍණ 3යි මෙතන බිඳුවයි. බිඳුවේව දෙකක් ඉන්න වෙනා ඍණ 3 ඒව දෙකක් බිඳුව වෙනකොට කීයද ළමයි? ඔක්සිකරණයක් වුණා. කීයයි ඉලෙක්ට්‍රෝනද? 6යි ඉලෙක්ට්‍රෝන. මෙයාව ඔක්සි මෙතන ජලය බවට පත් වෙනකොට බිඳුවේ ඒව දෙකක් ඍණ 2 ඒව දෙකක් වෙනකොට 4කින් ඔක්සිහරණයක් වෙනවා. එහෙනම් මෙයා 4කින් ඔක්සිහරණයක් වෙද්දී මෙයාගේ දෙන්නේ 6කින් ඔක්සිකරණයක් වෙනකොට දෙක සමාන කරගන්න පුළුවන් කීයට ගිහිල්ලාද? 12ට ගිහිල්ලා. එහෙනම් මෙයාගේ 3 දෙනෙක් 4 දෙනෙක් වුණොත් 4 වරක් 3 12ක් වෙනවා ඍණ 12ට. මෙයාගේ
හතරක් නිසා මෙයාගේ 3ක් දාන්න ඕන 3 වරක් 4 12ක් වෙනවා. ඇමෝනියා 3කින් 4කින් මෙයාගේ N2 දෙකක් හදන්න පුළුවන්. ඔක්සිජන් 3 වරක් 2 6කින් H2O 6ක් හදන්න පුළුවන්. තුලිතද කියලා හයිඩ්‍රජන්ගේ 6 වරක් 2 12යි 4 වරක් 3 12යි. ඊළඟට දෙවෙනි ආකාරය. මේ පළවෙනි ආකාරය දෙවෙනි ආකාරය. ඒකත් ළමයි O2ත් එක්කමයි. ලේසිකම එකයි. මේකේ ඒකත් ප්‍රතික්‍රියා කරන්නේ O2ත් එක්කමයි. O2 සමග තව තත්ත්වය වෙනස් වෙනවා. උත්ප්‍රේරක මොකක් වෙනවද? ඇතිවිට. උත්ප්‍රේරක ඇතිවිට. මේක ළමයි අපිට සාකච්ඡා කරන මෙන්න මේ ප්‍රතික්‍රියාව අපි සාකච්ඡා කරනවා කර්මාන්ත රසායනයේ නයිට්‍රජන් අඩංගු සංයෝගය යටතේ HNO3 නිෂ්පාදනය කරන කර්මාන්තයේදී. එතන මේකෙදි කරන්නේ ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියාව ලියන්න. ඇමෝනියත් එක්ක උත්ප්‍රේරක තියෙන තත්ත්වයකදී O2 ප්‍රතික්‍රියා කරලා ප්ලැටිනම් රෝඩියම් උත්ප්‍රේරකයේදී භාවිතා කරන්නේ සෙල්සියස් අංශක පුතා 900ක විතර උෂ්ණත්වයක් භාවිතා කරනවා. එතෙන්දී හැදෙනවා NO ගෑස් එක. දැන් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන අරගෙන H2O බවට පත් වෙනවා. ඒකේ ඵල සමානයි N2 සහ NO කියන දෙන්න විතරයි වෙනස් වුනේ. H2O ඵලයට ඔක්සිජන් යන්නේ. නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ඍණ 3 සිට ධන 2 දක්වා 5කින් ඔක්සිකරණයක්. මෙයාව බිඳුවේ සිට ඍණ 4 දක්වා කීයකින් ඔක්සිහරණය වෙනවද? 4කින් ඔක්සිහරණයක්. මෙයා 5යි, මෙයා 4යි. එහෙනම් දෙක මාරු කරගත්තා. මෙතෙන්ට 4ක් ආවා, මෙතෙන්ට 5ක් ආවා. තුලිත කරගන්න. නයිට්‍රජන් 4ක් නිසා මෙතන 4යි, හයිඩ්‍රජන් 4 වරක් 3 12ක් නිසා මෙතන 6යි. ඔක්සිජන් වලින් තුලිතද කියලා බලන්න. 5 වරක් 2 10යි, 4යි, 6යි 10ක් වෙනවා. මේ ආකාර දෙකක් අපි ගන්නවා මොනවාද? ඔක්සිහාරක ගුණාංගයන්. ඔක්සිහාරක ගුණාංගයන් මේ අවස්ථා දෙකේදීම ඔක්සිජන් ජලය බවට ඔක්සිහාරක වෙනවා. තවත් අවස්ථා දෙකක් එනවා ළමයි මේ වගේම එකම ප්‍රභේදات එක්ක ප්‍රතික්‍රියා. මේක O2 සමගමයි, මේක O2 සමගමයි. තුන්වෙනි ආකාරය මෙයාට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් Cl2 සමග ක්ලෝරින්. ඇත්තටම මම මේක අපිට Cl2 Br2 කියන මූලද්‍රව්‍ය හේලයිඩ් සමග ප්‍රතික්‍රියා කියලා ගන්න පුළුවන්. පොදු හේලයිඩ් සඳහාම ක්ලෝරින් දාගන්න. Cl2 සමග ඇමෝනියා Cl2 සමග ඇමෝනියා දානවා ළමයි මෙතෙන්දි වැඩිපුර. Cl2 එක ඇමෝනියා වැඩිපුර දැම්මට පස්සේ ලැබෙන ඵලය තමයි Cl2 ධන ඇමෝනියා ප්‍රතික්‍රියා කරලා අර කලින් අවස්ථාව වගේම ටිකක් මතක තියාගන්න ළමයිට ලේසි වෙයි. මොකද්ද ළමයි ලැබෙන ඵලය? මෙන්න මෙතන වගේම මේ ආකාරයේදී වගේම මෙතෙන්දි නයිට්‍රජන් පත් වෙනවා N2 බවට. ළමයිට උඩේකෙත් මතකයිනේ. ප්‍රබල තත්ත්ව දාලා උත්ප්‍රේරක දැම්මේ නැත්නම් උත්ප්‍රේරක නැති විට N2 හැදුනා. ඒතර ඇමෝනියා වැඩිපුර දාලා Cl2 ටිකයි නේ. ඒ කියන්නේ Cl2ත් එක්ක ප්‍රබල ප්‍රතික්‍රියාවකට ගියේ නැත්නම් N2 ලැබුණා. ධන මේ ක්ලෝරිනුයි හයිඩ්‍රජනුයි එකතු වෙලා HCl ලැබෙනවා. අපි දන්නවා දැන් HCl කියන්නේ අම්ලයක්, මෙයා කියන්නේ කවුද? බෂ්මයක්. ඇමෝනියා වැඩිපුර දැම්මනේ. එහෙනම් ඇමෝනියා බෂ්මයත් එක්ක ලැබෙන HCl ප්‍රතික්‍රියා කරනවා. මම මේක ප්‍රතික්‍රියා දෙකකට බෙදලා ඒ දෙකෙන් එකතු කරලා ගන්නම්කෝ. දැන් මේක තුලිත කරන්නේ Cl2 HCl බවට පත් වෙනකොට Cl ගේ බිඳුවේ ඉඳලා ඍණ 1 දක්වා හරණයක් වුණා. ඒ කියන්නේ ඔක්සිහාරකයක් ලෙස ඇමෝනියා ක්‍රියාත්මක වෙලා තියෙනවා. හරි. එතන මෙතෙන්දී තුලිත කරන්න ක්ලෝරින්ගේ ඔක්සිකරණාංකය ඍණ 1 ඒව 2 බිඳුවේ ඒව 2ක් ඍණ 1 ඒව 2ක් බවට පත් වෙනවා. මෙතන ඍණ 3 ඒව දෙන්නේ බිඳුවේ ඒව දෙන්නේ බවට ඔක්සිකරණය වෙලා තියෙනවා 6කින්. එහෙනම් මෙතනිනුත් 2කින් ඔක්සිහරණයක් වුණා. මෙයාගේ 6කින් ඔක්සිකරණයක් වුණා නිසා මෙයාගේ 3යි, මෙයාගේ 2යි. හදනවා N2 1යි, HCl 6යි. දැන් මා කිව්වොත් මෙන්න මේ හදන HCl ඇමෝනියා වැඩිපුර ඉන්න නිසා ඔය ඉන්න 6යි HCl මේ ඉන්න ඇමෝනියත් එක්ක නැවත වතාවක් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා 6කුත් එක්ක හදනවා කවුද ළමයි? NH4Cl ඇමෝනියම් ක්ලෝරයිඩ් 6. දැන් මේ සමස්ත ප්‍රතික්‍රියාව අපිට එකතු කරගන්න වෙනව නැත්නම් අපිට මේ සමස්ත ප්‍රතික්‍රියාව ගන්න බැහැ. සමස්ත ප්‍රතික්‍රියාවෙන් ලැබෙන්නේ කවුද? මේ පැත්තේ ඉන්න 6යි HCl වලට මේ පැත්තේ ඉන්න 6යි HCl කැපුණා. මෙතන හිටිය 3යි Cl2 සමස්ත ප්‍රතික්‍රියාව යන්නේ 3යි Cl2 ධන මෙතන 2යි ඇමෝනියා මෙතන 6යි සමස්ත එකතුව 8යි ඇමෝනියා ධන මේ පැත්තෙන් හදුනා N2 ධන 6යි NH4Cl. එහෙනම් ගන්න පුළුවන් තර්ක කරවත් තුන්. හරි. ඊළඟට හතරවෙනි එක.
හතරවෙනි ප්‍රතික්‍රියාකාරය තමයි ළමයි ඒත් අර ඔක්සිජන් එක්ක වගේම තමයි Cl2 සමග ඇමෝනියා අඩුවේ. NH3 අඩුවෙන්. NH3 අඩුවෙන් දැම්මට පස්සේ ළමයි. ඒ කියන්නේ ඇමෝනියා අඩුවෙන් දැන් අතරම ගත්තා පස්සේ මෙතන ක්ලෝරින් වැඩිපුර දැම්මට පස්සේ ක්ලෝරින් වැඩිපුර දැම්මට අරක මතකද ළමයි ඔක්සිජනුත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට උත්ප්‍රේරක දාලා ඔක්සිජන් වැඩි ප්‍රමාණයකට එක්ක ප්‍රතික්‍රියා කරාම NO හැදෙනවා. මේකේ ඔක්සිජන් අඩු ප්‍රමාණයකට එක්ක ප්‍රතික්‍රියා කරාම N2 හැදෙනවා. මෙතන Cl2 ටිකයි මෙයා ගොඩයි නිසා මාකුණාද ඇමෝනියාගෙන් N2 ලැබුණා. මෙතන Cl2 ගොඩයි ඇමෝනියා චුට්ටයි නිසා එහෙනම් නයිට්‍රජන්ගේ ඉන්න ප්‍රභේද තවදුරටත් ක්ලෝරිනුත් එක්ක ඒ කියන්නේ මෙතන ලැබෙන N2 තවදුරටත් ක්ලෝරිනුත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. Cl2 ධන ඇමෝනියා ප්‍රතික්‍රියාවේ ලැබෙන්නේ NCl3. අපි 15 වෙනි කාණ්ඩේ රසායනය යටතේ NCl3 ගේ ජල විච්ඡේදනය ගැන සාකච්ඡා කරනවා. ඒක ඉස්සරහට වෙනම වීඩියෝකින් එන්න. NCl3 හදමින් මෙයා HCl බවට පත් වෙනවා. මෙතන ප්‍රතික්‍රියාවේ ක්ලෝරින් ඔක්සිකරණාංකය ඍණ 1 සිට බිඳුවේ සිට ඍණ 1ව 2කට යනවා. කීයකින් හරණයක්ද? 2කින් හරණයක් කියලා ගන්න පුළුවන්. මෙතන ඇමෝනියාගේ ඔක්සිකරණාංකය ඍණ 3 ඉඳලා ධන 3ට යනවා කියලා 6කින් කියලා ගන්න පුළුවන්. එතකොට මෙයාගේ 6ක් වෙන්න මෙයාගේ 3ක් එන්න ඕන. මෙතන ඇමෝනියා එකක් ප්‍රතික්‍රියා කරාට පස්සේ NCl3 එකයි HCl 3 කොහෙද? දැන් බලන්න අපි හරිය ලේසියෙන් 1 2 සහ 3 4 ප්‍රතික්‍රියා මේකේ 1 2 ප්‍රතික්‍රියා O2ත් එක 3 4 ප්‍රතික්‍රියා Cl2ත් එක මොනවා විදියටද ඇමෝනියා ඔක්සිකරණය වෙමින් මෙතන ඔක්සිජන් හරණය වුණා H2O මෙතන ඔක්සිජන් H2O මෙතනත් ඇත්තටම Cl2 HCl නැත්නම් ඇමෝනියම් ක්ලෝරයිඩ් කියලා ගන්න පුළුවන් මෙතන Cl2 HCl වල හරි හතරවෙනි ආකාරය තවත් අපිට ළමයි ඔක්සිහාරක ලෙස හැසිරෙන මේ එක වගේම හතරක් තියෙනවා. එක වගේම ඔක්සිහාරක ලෙස හැසිරෙන අවස්ථා හතරක් තියෙනවා. තවත් අපිට ප්‍රතික්‍රියා දෙකයි තියෙන්නේ. එහෙනම් මේ හතර මතක තියාගන්න ලේසියි. මම කිව්වේ දැන් මේකේ ಗುಣ තියෙනවා ಗುಣ වර්ග හතරක්. භාෂ්මික ඕන එකෙකුට පුළුවන්. ආම්ලික ඔක්සිකාරක ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 පිට කරන ඒ දෙකේම සමාන ගුණාංග තියෙන්නේ. සමාන අවස්ථා එක්සැම්පල් විදිහට ගන්න පුළුවන්. ඔක්සිහාරක කිව්ව ගොඩක් තියෙන්නේ ඒකේ ගොඩේනු හතරක් සාකච්ඡා කරා හතර වර්ගීකරණ දෙකකට ගන්න පුළුවන් මේ අවස්ථා දෙක Cl2ත් එක්ක මේ අවස්ථා දෙක O2ත් එක්ක තවත් අවස්ථා දෙකක් තියෙනවා ළමයි ඒ අවස්ථා දෙක ගැනයි දැන් අවධානය යොමු කරන්න ඒකට මම ළමයි මේක ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරගෙන බලන්න ලියා ගන්න මම මෙතනින් පස්සේ මේ ටික මකනවා බෝඩ් එකේ හිට ගන්න ඕනේ නිසා. හරි. මේ ඔක්සිහාරක ලෙස හැසිරෙන අවස්ථා ගැන සාකච්ඡා කරන්න යන්නේ දැනට හතරක් සාකච්ඡා කරලා ඉවරයි. ඒකේ මම මුල් දෙකක් මකන්න. හරි. ඊළඟට තමයි ප්‍රතික්‍රියාව ගත්තට පස්සේ මේක අපිට ගොඩක් D ගුණවත් එක්ක සමහර වෙලාවකට කොපර්ගේ රසායනය අහන වෙලාවල් වල අහනවා මේ ප්‍රතික්‍රියාවත්. ඒතර කොපර් වලට අමතරව තවත් මූලද්‍රව්‍යයන් වලට මේ ප්‍රතික්‍රියාව වාදනය වෙන්න පුළුවන්. සාපේක්ෂව මධ්‍යස්ථ විද්‍යුත් ඍණතාවයක මැද වගේ ඉන්න අයට මේ ප්‍රතික්‍රියාව දක්වන්න පුළුවන් වෙනවා. ඇමෝනියත් එක්ක පස්වෙනි ප්‍රතික්‍රියා ආකාරය විදිහට ඇමෝනියත් එක්ක ඇමෝනියා සමග රත් කළ කොපර් ඔක්සයිඩ් තුලින් CuO රත් කරපු කොපර් ඔක්සයිඩ් තුලින් ඇමෝනියා වායුව යවුවොතින් මෙන්න මේ කොපර් ඔක්සයිඩ් එක ඔක්සිහරණය වෙනවා. මෙන්න මේ විදිහට කොපර් ඔක්සයිඩ් එක තුලින් ඇමෝනියා වායුව අතර මතින් යවන්නේ තුලින් නෙවෙයි. මෙතන කොපර් ඔක්සිහරණය වෙනවා කොපර් ලෝහය බවට ඇමෝනියා වල ඉන්න හයිඩ්‍රජනුයි මෙයාගේ ඔක්සිජන් එක්ක එකතු වෙලා ජලය හැදෙනවා. ඊට අමතරව ඇමෝනියාගේ ඉන්න නයිට්‍රජන් N2 බවට පත් වෙනවා. එහෙනම් කොපර් ඔක්සිහරණය වුණා ධන 2 බිඳුව බවට දෙකකින් මෙයාගේ ඉන්න ඍණ 3 ඒව දෙක ඔක්සිකරණය වුණා බිඳුව බවට ඍණ 3 ඒව දෙකක් කියන්නේ ඍණ 6ක් ඔක්සිකරණය වුණා බිඳුව බවට ඍණ 6 බිඳුවට 6යි මෙයාගේ 2යි එහෙනම් මේ වගේ 3 දෙනෙක් ඉන්නවා.
කොපර් ඔක්සයිඩ් තුනෙන් කොපර් 3යි. මෙයාගේ දෙන්නේකින් තමයි N2 එකක් හදන්න පුළුවන්. ඔක්සිජන් 3 නිසා මෙතෙන්ට 3යි H2O. හයිඩ්‍රජන් ආධාරයෙන් තුලිතද කියලා බලන්න පුළුවන්. දෙවරක් 3 6 3 කියලා. ඉතින් මේ වගේ තවත් ලෝහත් එක්ක මේ ප්‍රතික්‍රියාව දැක්වීමේ හැකියාව තියෙනවා. දැන් ළමයි අපි අවස්ථා කීයක් ගැන සාකච්ඡා කරාද? 5 දෙනෙක් ගැන සාකච්ඡා කරලා අවසන් ඔක්සි කවුරු ලෙස හැසිරෙනවද? ඔක්සි කාරක ලෙස හැසිරෙන අවස්ථා, නයිට්‍රජන් ඇමෝනියා කියන නයිට්‍රජන් ඔක්සිකරණය වෙන අවස්ථා. 6 වෙනි අවස්ථාව. 6 වෙනි අවස්ථාව ළමයි සාකච්ඡා කරන්න යන්නේ. ඔයාලා දන්නවා විරංජන කුඩු කියලා නම් CaOCl twice. CaOCl දෙන්නේ කියලා. OCl minus. එතකොට මේ OCl twice ඉන්නවනේ. ළමයින්ට තුලිත කරගන්න සමහර වෙලාවට මේ විරංජන කුඩු වල අමාරු වෙන නිසා මේ OCl minus ම ඉන්න තවත් සංයෝගයක් වෙච්ච සෝඩියම් හයිපොක්ලෝරයිඩ් ගන්නවා. NaOCl කියලා කියනවා. CaOCl තමයි අතර විරංජන කුඩු. මෙයාට අපි කියන්නේ මිල්ටන් කියලා. එතන මම මෙතෙන්ට ගන්න NaOCl උත් එක්ක. NaOCl සමග ඇමෝනියාගේ ප්‍රතික්‍රියාව. දැන් තමයි තර්ක කරන්න පුළුවන් වෙනවනේ දැන් මේ වෙනකොට 5 දෙනෙක්ම කරලා ඉවර වෙච්ච නිසා NaOCl උත් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා කරාට පස්සේ මෙන්න මෙයාගේ ඉන්න NaOCl ගේ සෝඩියම්ගේ ධන 1යි ඔක්සිජන් ඍණ 2යි ක්ලෝරින්ගේ ඔක්සිකරණ අවස්ථාව ධන 1යි. ක්ලෝරින්ගේ ධන 1යි. මෙන්න මෙතෙන්දී මේ ඉන්න ඇමෝනියා අර සුපුරුදු ලෙසම ඇමෝනියාගෙන් N2 ලැබෙනවා. N2 ලැබෙනවා. N2 ලැබෙන්නේ නැති අවස්ථා දෙකක් තිබුණා. මොනවාද අවස්ථා දෙක? මොනවාද අවස්ථා දෙක N2 ලැබෙන්නේ නැති? එකක් ඔක්සිජනුත් එක්ක උත්ප්‍රේරක දාල ප්‍රතික්‍රියා. ඔක්සිජනුත් එක්ක වැඩිපුර දාල ප්‍රතික්‍රියා කරාට පස්සේ NO හැදෙනවා. Cl2ත් එක්ක වැඩිපුර දාල ප්‍රතික්‍රියා කරාට පස්සේ NCl3 ලැබෙනවා. අනිත් හැම අවස්ථාවක ඔක්සිජනුත් එක්ක උත්ප්‍රේරක නැති විට Cl2ත් එක්ක ඇමෝනියා වැඩිපුර Cl2 අඩුවෙන් ඉනකොට මේ අවස්ථා දෙකේදී හැම වෙලාවෙම ලැබුණේ N2. මෙන්න මෙතෙන්දී හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි ප්‍රතික්‍රියා කරලා කලින් අවස්ථාව විදිහටම H2O ලැබෙනවා. මෙතන ක්ලෝරින් ධන එකේ ක්ලෝරින් NaCl බවට කවුරු බවට පත් වෙනවද? ඍණ 1 බවට ඔක්සි හරණයක් වෙනවා. එතන මෙහා හරණය වුණා නයිට්‍රජන් ඔක්සිකරණය වුණා කියකින්ද නයිට්‍රජන් නම් 6කින් මෙයාගේ දෙන්නේ මෙයාගේ ධන 1 ඍණ 1 වෙනවා 1කින්. එහෙනම් මොකක්ද වෙන්න ඕනද? 2කින්. එහෙනම් මේ වගේ 3 දෙනෙක් ඉන්නවා. මේ වගේ 3 දෙනෙක් මෙයාගේ දෙන්නෙකුත් එක්ක ප්‍රතික්‍රියා කරලා NaCl 3යි ජලය එතකොට එනවා දෙවරක් 3 6ක් නිසා 3යි කියලා ගන්න පුළුවන් N2 එක. සොලිතද කියලා බලන්න පුළුවන් ඔක්සිජන්ගේ. මෙතන 3යි. එහෙනම් මෙන්න මේ ප්‍රතික්‍රියා ආකාර 6 තමයි අපි ප්‍රධානයෙන්ම ඇමෝනියාගේ ඔක්සි හාරක ගුණයන් දක්වන ගුණයන් විදිහට අපිට දක්වන්න පුළුවන්. මොනවාද ගුණ? අවස්ථා ටික. ඔක්සිජනුත් එක්ක අවස්ථා 2යි. Cl2ත් එක්ක අවස්ථා 2යි. මේ වගේ කොපර් ඔක්සයිඩ් වගේ මධ්‍යස්ථ සක්‍රියතාවයක් තියෙන ලෝහයන්ගේ නැත්නම් සක්‍රියතාවය සාපේක්ෂව අඩු ලෝහය කියලා අපිට ගන්න පුළුවන්. අඩු ලෝහයන්ගේ ඔක්සයිඩත් එක්ක රත් කරපු ඔක්සයිඩත් එක්ක ඒ වගේම මිල්ටන් නැත්නම් විරංජන කුඩු වල ඉන OCl මයිනස් එක හයිපොක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ ඵලයක් ලැබෙන අවස්ථාව අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි ඇමෝනියාගේ රසායනය ගැන සාකච්ඡා කරනකොට ඇමෝනියා හඳුනා ගන්න ඕන. ඇමෝනියා කොහෙන් හරි පිට වෙනකොට හඳුනා ගන්න ඕන. ඇමෝනියා කියන්නේ බාෂ්මික වායුවක්. ඒක නිසා යාගේ බාෂ්මිකතාවය ආධාරයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි යන්නේ ඇමෝනියාගේ හඳුනා ගැනීම යටතට. ඇමෝනියා ළමයි මූලික ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් ඒකගේ කටුක ගඳ ආධාරයෙන්. ඇමෝනියා අපිට හඳුනා ගන්න පුළුවන් යාගේ තියෙන කටුක ගඳ ආධාරයෙන්. නමුත් ගඳ කියන එක ළමයි අපිට විද්‍යාගාරයේදී ඒ තරම්ම අපි හඳුනා ගැනීම සඳහා ප්‍රබලව භාවිතා කරන කෙනෙක් නෙමෙයි. එයාට අපිට නිශ්චිත ලාක්ෂණික පරීක්ෂණ භාවිතා කරනවා. අන්න ඒ පරීක්ෂණත් එක මොනවාද ක්‍රම ටික කියලා අපිට හොයාගෙන යන්නයි තියෙන්නේ. එතන පළවෙනිම ආකාරයේ හඳුනා ගැනීම ඇමෝනියාගේ හඳුනා ගැනීම පළවෙනිම එක අපි නිකන් ලියා තියමු කටුක ගඳ. NH3 හි කටුක ගඳ. ඊට පස්සේ මේ ළමයි ඇමෝනියා හඳුනා ගන්න තියෙන ප්‍රධානම ලාක්ෂණිකම පරීක්ෂණය තමයි නෙස්ලර් ප්‍රතිකාරකය. ඒක ළමයි අපේ සිලබස් එකේ නෙස්ලර් ප්‍රතිකාරකය ගැන දැනන් ඉන්න ඕනේ නැහැ. නෙස්ලර් ප්‍රතිකාරකය මගින් හඳුනා ගන්න පුළුවන්. නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවපු පෙරහන් පත්‍රයක් ඇමෝනියා පිට වෙන මාර්ගයේ ඇල්ලු තිබුවතින් මේ නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවපු පෙරහන් පත්‍රය දුඹුරු පැහැ ගන්නවා. දුඹුරු පැහැවීමෙන්
මේක ඇමෝනියා විතරයි කරන්නේ. එහෙනම් නෙස්ලා ප්‍රතිකාරකයෙන් පෙළවපු පෙරහන් පත්‍රයක් දුඹුරු පැහැකරුවොතින් අනිවාර්යයෙන්ම පිට උනේ කවුද ළමයි? ඇමෝනියා. ඊළඟට ළමයි ඇමෝනියාගේ තියෙන භාෂ්මිකතාවයේ ආධාරයෙන් මේක අපි නිකන් ජස්ට් මේක ප්‍රබල අවස්ථාවක් නෙවෙයි. මේක තමයි ලාක්ෂණික පරීක්ෂණය. ඊළඟට තුන්වෙනි ලාක්ෂණික පරීක්ෂණ අවස්ථාව විදිහට ඊළඟ පරීක්ෂණ අවස්ථාවම සාකච්ඡා කරන්න මෙයාගේ තියෙන ඇමෝනියාගේ තියෙන භාෂ්මික ගුණය ආධාරයෙන්. ඇමෝනියාගේ භාෂ්මික ගුණය නිසා ළමයි. ඇමෝනියාගේ භාෂ්මික ගුණයක් තියෙන නිසා HCl තවරපු අපි මේකට කියන HCl මූඩිය පරීක්ෂණය කියලා. නිකම් HCl බෝතලයක් වහලා තියෙන මූඩියක් ගෙනහිලා ඇල්ලුවට මේකේ තරම්ම ප්‍රබලව දකින්න හමු වෙන්නේ නැහැ. HCl බෝතලේ ටිකක් හොලවලා මූඩියේ ගෑවෙන විදිහට HCl ඒ ගෑවිච්ච HCl අන්තර්ගත මූඩිය ගිහිලා ඇමෝනියා පිට වෙන මාර්ගයේ ඇල්ලුවොතින් ඇමෝනියා ටිකක් වාෂ්පශීලී නිසා වාෂ්ප වෙනවා. HCl උත් වාෂ්ප වෙනවා. අපිට දකින්න පුළුවන් වෙනවා සුදු පාට දුමාරයක් පිට වෙනවා. නැත්තම් HCl බෝතලේට කුඩා වීදුරු කෑල්ලක් වීදුරු බටයක් ගිල්ලලා ඇමෝනියා පිට වෙන මාර්ගයට ගිහලා ඇල්ලුවනම් මොනවා වෙනවද? සුදු පාට දුමාරයක් ඇතිවීම ආධාරයෙන් ගන්න පුළුවන්. ඒකට අපි කියන ළමයි HCl මූඩියේ පරීක්ෂණය කියලා. HCl මූඩියේ පරීක්ෂණය. HCl තවරු වීදුරු කැබැල්ලක් ඇමෝනියා පිට වෙන මාර්ගයට දැම්මම පස්සේ සුදු පාට දුමාරයක් පිටවීම ආධාරයෙන් HCl මගින් සුදු පාට දුමාරයක් නිරීක්ෂණය තමයි සුදු පාට දුමාරය. මම මේක කිව්වා ලියා ගන්න ඕනේ. හතරවෙනි අවස්ථාව. මෙයාගේ භාෂ්මිකතාවය මගින්ම තවත් හඳුනා ගන්න පුළුවන් තමයි. මෙයාගේ භාෂ්මිකතාවය මගින්ම තවත් හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මෙයාට ලිට්මස් පත්‍රයක්. මෙයාගේ භාෂ්මිකතාවය නිසා ලිට්මස් පත්‍රයක රතු පැහැයට උරු ලිට්මස් පත්‍රයක්. ඒ කියන්නේ ලිට්මස් පත්‍රයක් අරගෙන අම්ල ද්‍රාවණයක ඔබල ගත්තට පස්සේ ඒ ලිට්මස් පත්‍රය මොකක් වෙනවද? රතු පාට වෙනවා. රතු පාට ලිට්මස් පත්‍රයක් ඇමෝනියා පිට වෙන මාර්ගයෙන් අපි ඇල්ලුවොතින් මේ ඇමෝනියාගේ තියෙන භාෂ්මිකතාවය නිසා ලිට්මස් පත්‍රය මොනා කරනවද? නිල් පැහැගත් වෙනවා. ඒ මගින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ළමයි තව අපිට 5 6 7 කියලා ඕන තරම් ලියන්න පුළුවන් මොනවද? ඩීගොනු අවස්ථා. අපිට නිශ්චිත ලෙස කොපර් කියලා දන්න කොපර් ධන දෙක කියලා දන්න ද්‍රාවණයකට ඇමෝනියා යවනවා මුලින්ම. ඊට පස්සේ මොකක් වෙනවද? මුලින්ම යවනකොට ඇමෝනියා මගින් මාධ්‍යර දෙන OH නිසා කොපර්ත් එක්ක කොපර් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ලා නිල් පාට අවක්ෂේපයක්. තව දුරටත් ඇමෝනියා යවනකොට තද නිල් පාට ද්‍රාවණයක් වඩපත් වෙනවා. නැත්නම් නිකල්ගේ ද්‍රාවණයකට නිකල් කියලා නිශ්චිතවම දන්න ද්‍රාවණයකට ඇමෝනියා යවනවා. මුලින්ම හදනවා කොළ පාට අවක්ෂේපයක්. අන්න ඒ කොළ පාට අවක්ෂේපයට තව දුරටත් ඇමෝනියා යවනකොට තද නිල් පාට ද්‍රාවණය. එහෙනම් පිට කරේ අනිවාර්යයෙන්ම ගියේ ඇමෝනියා කියලා නිශ්චිතයි. නැත්නම් කොබෝල්ට් ආධාරයෙන් හඳුනා ගන්න පුළුවන් නේ. කොබෝල්ට්ගේ ද්‍රාවණයකට ඇමෝනියා යවනකොට මුලින්ම නිල් පාට අවක්ෂේපයට ඇරලා ගමුකෝ. කොබෝල්ට්ගේ ද්‍රාවණයකට ඇමෝනියා යවනකොට ලා රෝස පැහැති අවක්ෂේපයක් ලැබිලා තවදුරටත් යවනකොට අපි යවුවොත් මාක් කරනද කොබෝල්ට්ගේ ඇම්මීන් සංකීර්ණය හදනවා. ධන දෙකේ ඇම්මීන් සංකීර්ණය කාදුඹුරු පාටයි වැඩිපුර යවලා කාදුඹුරු පාට සංකීර්ණ ලැබුණට පස්සේ ඒකට එක්ක H2O2 දානවා නැත්නම් වායු ගෝලීය වාතය බුබුලණය කරාට පස්සේ තැඹිලි දුඹුරු පාටකට යනවා. හරි. ඔය අවස්ථාව ඊළඟට ළමයි ඇමෝනියා මේ අවස්ථාවකින් ගන්න පුළුවන් මේ ලාක්ෂණික පරීක්ෂණ හතර තමයි අපිට ප්‍රබල ලෙස වැදගත් වෙන්නේ. ඊළඟට ළමයි ඇමෝනියම් ලවණවල තාප වියෝජන ගත්තට පස්සේ ඇමෝනියම් ලවණවල තාප වියෝජනය අවස්ථා කීපයකට අපි වර්ගීකරණය කරන්න පුළුවන්. ඇමෝනියම් ලවණවල තාප වියෝජන අපිට අවස්ථා කිහිපයකට ගන්න පුළුවන්. ඇමෝනියම් ලවණවල තාප වියෝජන ළමයි 3 දෙනෙක් තියෙනවා ගොඩක් වෙනස් 3 දෙනෙක්. මම අර ඇමෝනියා නිෂ්පාදනය යටතේ කතා කරා. ඇමෝනියම් නයිට්‍රේට් එකක් තිබුණොත් NH4NO3 එකක් තිබුණොත් තාප වියෝජනය වුණොත් N2O ධන ජලය හදනවා. මේක ළමයි නයිට්‍රජන් ඔක්සිකරණය වෙන ඔක්සිකරණයටයි හරණයටයි භාජනය වෙන අවස්ථාව මේක එක. දෙවැනි ලාක්ෂණික අවස්ථාව තමයි ඇමෝනියම් නයිට්‍රයිඩ් ද්‍රාවණයකට ඇමෝනියම් නයිට්‍රයිඩ් යක් තාප වියෝජනය කරුවොත් N2 ධන ජලය හදනවා. තුන්වෙනි ලාක්ෂණික අවස්ථාව තමයි ඇමෝනියම් ඩයික්‍රෝමේට් අවස්ථාවකට. මේ තුන් දෙනා තමයි අපිට මතක තියාගන්න ගොඩක් තමයි අමාරුයි කියලා කියන්නේ. Cr2O7 දැම්මොතින් N2 ධන කැට කොළ පාට නැත්නම් ගොම කොළ පාට අවක්ෂේපයක් වෙච්ච Cr2O3 එක ජලය ලැබෙනවා. තුලිත කරන්නේ නැහැ මම. තුලිත කරන්නේ නැහැ. ඔන්න තුලිත කරන්න පුළුවන් ළමයිට තුලිත කරන්න පුළුවන්.
මේ තුන් දෙනා තමයි අපිට ඇමෝනියම් ලවණ වල ටිකක් තාප වියෝජන වෙනස් වෙන අවස්ථා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් තුන් දෙනා. අනිකුත් ඇමෝනියම් ලවණ. ඇමෝනියම් ලවණය කියන්නේ මොකද්ද ළමයි? ඇමෝනියයි අදාළ අම්ලයයි. ඇමෝනියා NH3 අම්ලය කවුද? HNO3. ඇමෝනියා HNO2. ඇමෝනියා හයිඩ්‍රජන් ඩයික්‍රෝමේට් එක. හරි. හතරවෙනි අවස්ථාව. හතරවෙනි වෙලාවේ අනිකුත් ඒවා පොදුවේ දක්වන්න පුළුවන්. මම ලියන්න. ඇමෝනියම් ක්ලෝරයිඩ් එකක්. NH4Cl එකක් තාප වියෝජනය කරුවොතින් ඇමෝනියා ධන HCl හැදෙනවා නේ. අනිත් අවස්ථාවල ඇමෝනියා හැදෙනවා. අපි කලින් කිව්වනේ ඇමෝනියා නිෂ්පාදනය යටතේ මේ තුන් දෙනා හැරෙන්න අනිකුත් ඇමෝනියම් ලවණ තාප වියෝජනය කරුවොතින් කවුරු ලැබෙනවා කිව්වද? ඇමෝනියා ලැබෙනවා කිව්වද? එහෙනම් ඇමෝනියා ධන HBr. මෙන්න මෙතන විශේෂ අවස්ථාවක් තියෙනවා. HBr අස්ථායී නිසා මෙන්න මූ තව දුරටත් තාප වියෝජනය වෙලා කවුරු වඩපත් වෙනවද? H2 සහ Br2 වඩපත් වෙනවා. ඇමෝනියම් අයඩයිඩ් එක තාප වියෝජනය කරුවොතින් ඇමෝනියා ධන කවුරු බවට පත් වෙනවද? HI බවට පත් වෙන්න පුළුවන්. මේ HI අස්ථායී නිසා H2 ධන I2 බවට පත් වෙන්න පුළුවන්. ඔය විශේෂ අවස්ථා ටික. ඊට පස්සේ තමයි හේලයිඩ් ටික. ඊට පස්සේ ඇමෝනියම් සල්ෆේට් එකක් වගේ එකක් තාප වියෝජනය කරුවොතින් ඇමෝනියම් සල්ෆේට් NH4 twice SO4 සල්ෆියුරික් අම්ලය හරි ස්ථායී අම්ලයක් නිසා ඇමෝනියා ටික පිට වෙලා ගිහිල්ලා H2SO4 විදියට එයා අයින් වෙනවා. H2SO4 විදියට. ඇමෝනියම් කාබනේට් වගේ අවස්ථාවක් තාප වියෝජනය කරුවොතින් හැදෙනවා ඇමෝනියා ධන කාබොනික්. කාබොනික් කියන්නේ සාපේක්ෂව අස්ථායී කෙනෙක් නිසා කවුරු බවට පත් වෙනවද? කාබොනික් එක CO2 ධන ජලය බවට පත් වෙනවා. ඔය විශේෂ අවස්ථා ටිකක් විදිහට අපිට මතක තියාගන්න ඕන අවස්ථා ටික. හරි. ඇමෝනියම් ලවණ අවස්ථා ටික මතක තියාගන්න. හේලයිඩ් සෙට් එකේ ඊට පස්සේ ටිකක් පොදුවේ අපිට හම් වෙන ලවණ දෙකක් විදිහට 7 8 අවස්ථා දක්වන්න පුළුවන්. ඇමෝනියම් සල්ෆයිඩ් එක, ඇමෝනියා ධන SO2 ධන ජලය. ඒතර අස්ථායී අම්ලයන්නේ සල්ෆයිඩ් එක කියන එක. හරි. ඔය ටික. ඊළඟට ළමයි ඇමෝනියා කියන කෙනා එක්ක සංකීර්ණ හදන්නේ කවුද? ඇමෝනියාත් එක්ක ඔයාලා දන්නවා D ගුණයේ මූලද්‍රව්‍යයන් සංකීර්ණ හදනවා. D ගුණයේ මූලද්‍රව්‍යයන් සංකීර්ණ හදන ප්‍රධාන මූලද්‍රව්‍යයන් අපිට ගත්තට පස්සේ D ගුණයේ මූලද්‍රව්‍යයන්ගේ කොබෝල්ට් ඉඳලා තමයි 27 ඉඳලා තමයි ඇමෝනියාත් එක්ක හොඳ සංකීර්ණ හදන්න යන්නේ. එලා කොබෝල්ට්, නිකල්, කොපර් කියන අය සංකීර්ණ හදන ඊට අමතරව සින්ක් කියන කෙනා සංකීර්ණයක් හදනවා. 3D ගුණ වලට අයිති නොවුනත් 3D ගුණ වලට අයිති නොවුනත් සිල්වර් කියන කෙනා සංකීර්ණ හදනවා. හරි. මේ ටික මම දා තියන්න. අවස්ථා ටික ඔයාලට මතක තියෙන. කොබෝල්ට් කියන කෙනා 27. කොබෝල්ට් ඇමෝනියත් එක්ක සංකීර්ණ දෙකක් හදනවා. මෙයාගේ 6කුත් එක්ක 2+ සංකීර්ණය. මෙයා කහ දුඹුරු පාටයි. වර්ණයක් ලියා ගන්න. මෙයා කහ දුඹුරු පාටයි. ඊට පස්සේ කොබෝල්ට් ඇමෝනියත් එක්ක ඒත් අර විදියම සංකීර්ණයක් හැබැයි ඔක්සිකරණ අංකය ධන 3 වෙලා මෙයා තැඹිලි දුඹුරු පාටයි. කොබෝල්ට් ගැන හොතින් හැමදාම අහන අවස්ථාවක් නේ. මෙයා කහ දුඹුරු, මෙයා තැඹිලි දුඹුරු. නිකල් ගත්තට පස්සේ නිකල් ඇමෝනියත් එක්ක එකතු වෙලා හදනවා සංකීර්ණයක්, 6ක සංකීර්ණයක් 2+. මෙයා තද නිල් පාට ද්‍රවණයක්. කොපර් කියන කෙනා ඇමෝනියත් එක්ක එකතු වෙලා හදනවා සංකීර්ණයක්. එයාගේ 4ක් ඉන්න සංකීර්ණයක් ධන 2. මෙයා තද නිල් පාටයි. මෙයා නිල් පාටයි, මෙයා නිල් පාටයි. ඊට පස්සේ ළමයි කොපර් අවස්ථාවට දෙකක් ඉන්නවනේ කැටායන. කොපර්ගේ ධන එක අවස්ථාවට හදන්න පුළුවන් ඇමෝනියා කාණ්ඩ දෙකකුත් එක සංකීර්ණයක්. මේක අවර්ණයි. ප්ලස් සංකීර්ණයක්. ධන එකේ සංකීර්ණයක්. එයා අවර්ණයි. ඊට අමතරව තමයි සින්ක් කියන කෙනා 30 වෙච්ච සින්ක් කියන කෙනාට ඇමෝනියත් එක්ක හදන්න පුළුවන් ඇමෝනියා කාණ්ඩ දෙකකුත් එක 2+ සංකීර්ණයක්. මෙයා අවර්ණයි. මුත් අවර්ණයි, මුත් අවර්ණයි. ඊට පස්සේ අපිට හමු වෙන අපේ සිලබස් එකේ තවත් D ගුණ මූලද්‍රව්‍ය 3D නෙවෙයි 4D මූලද්‍රව්‍යයක් වෙච්ච සිල්වර් වලට ඇමෝනියත් එක්ක හදන්න පුළුවන් සංකීර්ණයක්. එයත් අවර්ණයි. ඔය ටික විතරයි ඇමෝනියා හදන සංකීර්ණ. ඒකල මතක තියාගන්න පුළුවන් මේ 27 පරමාණුක ක්‍රමාංකයේ 27 වෙච්ච මූලද්‍රව්‍ය හදන්නේ. මෙයා 28, මෙයා 29, මෙයා 30. මෙයා 29 දෙකක් ඉන්නවා. 30 සහ ඊට පස්සේ ඉන්න සිල්වර් කියන කෙනා කොපර්ට යටින් ඉන්න මූලද්‍රව්‍ය. ඔය ටික තමයි අපිට ඇමෝනියා ගැන ප්‍රධානයෙන්ම ළමයි සාකච්ඡා කරන්න කියන කාරණා ටික වෙන්නේ. මේකට අදාළව ඔයාලට chart set එකක් දාගෙන ඔක්සිකරණ අවස්ථා බලන්න පුළුවන්.
වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගොඩක් අරගෙන අපි එනවා. A level syllabus එක ගොඩ දාගන්න. මේකේ ළමයි හැම තියරි කරුණක්ම අඩු නැතුව 100%ක් තිබුණා. තියරි කරුණු ටික ලියා ගන්න පිළිවෙලට බලන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් මෙතනින් ඉස්සරහටත් දාන වීඩියෝ ඔයාලට බලන්න notification එන විදිහට subscribe කරලා notification එන විදිහට ඔයාලා bell සලකුණ මත click කරන්න. එහෙනම් අද දවසේ වීඩියෝ එකේ මම හිතනවා ඔයාලට හොඳ දැනුමක් එන්න ඇති. ඒ දැනුමත් පාවිච්චි කරගෙන ඔයාලගේ A level ජීවිතේ උපරිම සාර්ථක කරගන්න පිටුවහලක් වෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලගේ ජීවිතේත් සාර්ථක කරගන්න.